නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේහි චත්තාලීසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේහි චත්තාලීසාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමතීති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයන් වලට අනුව අපේ ජීවිත සකස් කර ගැනීමේ අරමුණෙන් අපි අපේ ජීවිතය නිවැරදි කරගන්නට, ඒ වගේම සසර ජීවිතය සුවපත් කරගන්න විඳින සියලු දුක් ස්කන්ධයෙන් අත මිදෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගත යුතුව තියෙනවා. ඒ සඳහා තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා කටයුතු කරන්නේ. මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර සුවපත් කරගන්නට කරන වැඩපිළිවෙලේදී අපි කළ යුතු දේ තමයි හැම දෙයකටම මුල් වෙන දේ මොකක්ද, මුල් වෙන ධර්මතාවය මොකක්ද කියලා හොයලා බලලා එතන සකස් කරන එක. ඒ කියන්නේ ඉදිරියට අපිව අරගෙන යන්නේ, අපේ ජීවිතය ඉතා නිවැරදිව ඉදිරියට අරගෙන යන්නට හේතු වෙන්නේ අපේ සිත. හැම දෙයකටම මුල් වෙන්නේ, හැම දෙයකටම පෙරටුව ගමන් කරන්නේ අපේ හිත. ඉතින් හිතේ ස්වභාවය තේරුම් ගත්තොත් තමයි අපිට අපේ හිත නිවැරදි කරගන්න පුළුවන්කම තියෙන්නේ. හිතක් උපදින්න හේතු වෙන ධර්මතා මොනවද කියලා අපි හොයාගන්න ඕනේ. එහෙම හොයාගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය ගොඩාක් දුරට නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයා සපයා ගන්නට. ඉතින් ඒ වැඩපිළිවෙල අපේ පැත්තෙන් අපි නිර්මාණය කරගන්න කොයි විදිහටද කටයුතු කරන්නේ කියලා සාකච්ඡා කරන්න එක තමයි නිවන් මඟ විමසුම ධර්ම දේශනාවේ අරමුණ. හැබැයි ඒක පැහැදිලි වෙන්න ඕන, හැම වෙලේම ක්‍රමානුකූලව තේරෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ හේතුඵල ධමයක්. එතකොට මාර්ගයත් සංකතයි. සංකතයි කියන්නේ හේතුන් අනුව තමයි මාර්ගය සකස් වෙන්නේ, නිවන් දකින මාර්ගය. එතකොට අපි කොයි වෙලාවක හරි නිවන් දැකීමේ අරමුණෙන් යම් කිසි කටයුත්තක් සිද්ධ කරනවා නම් ඒ කරන දේ දැනගෙන කරන්න ඕන. කොහොමද කෙලෙස් හිතක උපදින එක සම්පූර්ණයෙන් නවත්වා ගන්න එක, ආය කවදාකවත් කෙලෙස් ධර්මයක් නූපදින විදිහට, අකුසලයක් නූපදින විදිහට අපේ මානසිකාරය සකස් කිරීම තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඉතින් ආය කවදාකවත් කිසිම හේතුවක් උඩ කෙලෙස් වලට ගෝචර වෙන බොහෝ හේතු තියෙනවා. කෙලෙස් වලට හේතු වෙන බොහෝ හේතු තියෙනවා. කෙලෙස් උපදින්න හේතු වෙන බොහෝ දේවල් තියෙනවා. අන්න ඒ දේවල් පිළිබඳව අපි නිවැරදි ප්‍රතිපත්තියකට ආවේ නැත්තම් ඒ දේවල් නිසාවෙන් අපිට කෙලෙස් අඩු කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒවා නවත්ත ගන්න හේතු අයින් කරගන්න ක්‍රමවේදයක් අපේ තුල වර්ධනය කරගත්තේ නැත්තම්. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ කොහොමද අපි ඒ කෙලෙස් නැති කරගන්න වැඩපිළිවෙල අපේ තුලින් සකස් කරගන්න කියන එක කාරණා සහිතව, කාරණා රහිතව නෙවෙයි, කාරණා සහිතව. මෙන්න මේ දේ සිද්ධ වුණොත් මේ දේ වෙනවා, මේ දේ වුණොත් මේ දේ වෙනවා, මේ දේ වුණොත් මේ දේ වෙනවා කියලා දැනගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම දැනගෙන කටයුතු ක්‍රමවේදය දැනගෙන කටයුතු කළොත් විතරමයි පුළුවන්කමක් තියෙන්නේ අපිට ඒක නිවැරදි භාවිතයකට යන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මොකක්ද? කාන්තාරයක ගමන් කරන කෙනෙක් මාර්ගය දන්නේ නැත්නම්, දිශාව දන්නේ නැත්නම් යන්න ඕන සේම භූමියක් තියෙන මෙන්න මේ පැත්තේ කියලා දන්නේ නැත්නම් අයාල යන්නේ. එයාට කිසිම විශ්වාසයක් නැහැ. උදේ යන්න පටන් ගන්නකොට ඉතින් හම්බෙයිද දන්නේ නැහැ. අද
කොහොම වෙයිද දන්නේ නැහැ කියලා තමයි යන්නේ. ඉතින් එක එක පැතිවලට ගිහිල්ලා බලනවා මේ පැත්තට ගියොත් හරියයිද දන්නේ නැහැ, මේ පැත්තට ගියොත් හරියයිද දන්නේ නැහැ කියලා. ඔය හිතන යම් කිසි මොනවා හරි මූලාශ්‍රයක් හම්බෙන පැත්තකට යනවා. දන්නේ නැතුව. හරියට දන්න කෙනා එහෙම නැහැ, හරියටම දැනගෙන යනවා. එන්න ඒ වගේ දැනගෙන යන කෙනෙක් වෙන්න ඕන අපි. ඉදිරියට යනවා නම් මේ ධර්මතාවයන් තුළ ඉදිරියට යා යුතුව තියෙනවා නම් අපිට හරියටම දැනගෙන යන්න ඕනේ. එහෙම නැත්තම් ඒ ගමන සාර්ථක වෙන්නේ නැහැ. හරියටම දැනගෙන යන්න ඕනේ. ඉතින් ඒ හරියටම දැනගන්න පුළුවන් ධර්මයක් ලැබීම මොනතරම් භාග්‍යයක්ද? අපිට ලැබිලා තියෙන ධර්මතාවය පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ විදිහට හරියටම දැනගෙන යන්න පුළුවන්. හරියටම දැනගෙන යන්න පුළුවන් කමක් තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද අපේ ජීවිතය අපි ඊ타ත්ම නිවැරදිව සාර්ථක කරගන්න නම් අපි මේ විදිහට දැනගෙන කටයුතු කරන්නම ඕනේ. ජීවිතයේ සාර්ථකභාවයට පත් වෙන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න අපි නිබඳව නිරතුරුව උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ නැවත කිය යුතු නැහැ. අපි අනන්ත වාරයක් මේ ධර්මය පිළිබඳව තියෙන වටිනාකම් ඇති කරගන්න කියන කාරණාව සිහිපත් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද ගෙවන ජීවිතයේ තියෙන නිරර්ථකභාවය මෙනෙහි කරමින් ලොකු කැමැත්තක් වර්ධනය කරගන්න ඕනේ. හිත නිදහස් කරගන්න පංච උපාදානස්කන්ධයෙන්. එහෙම නැත්තම් අපිට පුළුවන්කමක් නැහැ මේ කියන නිදහස භුක්ති විඳින්න පුළුවන්කමක් නැහැ. මේ ජීවිතේ හැම වෙලෙම හිර වෙලා පුංචි කොටුවකට පුංචි තැනකට හිර වෙනවා. කෝටි 700ක් සෙනග ඉන්න මේ ලෝකයේ දෙන්නෙකුට තුන් දෙනෙකුට හිර වෙනවා අපේ මනස. ඒ දෙන්න තුන් දෙනා ගැන විතරක් හිතන, ඒ අය ගැන විතරක් කල්පනා කරන අන්න එහෙම ස්වභාවයකට පත් වෙනවා. ලෝකයේ පුංචි ඉඩම් කෑල්ලකට මේ ලෝකෙ කොච්චර ලොකුද? ඒකේ ඊ타ත්ම පුංචි ඉඩම් කෑල්ලකට අපේ මනස කොටු වෙනවා. ඊ타ම පුංචි රැකියාවක තමන්ට ජීවත් වෙන්න පින්නන්දි තමන් කරන වෘත්තිය කියලා කියන්නේ ජීවත් වෙන්න කරන දෙයක්. ඉතින් ඒකට තෝරගත්ත වෘත්තිය අනිත් අයගේ තියෙන රැකියාවන් එක්ක සංසන්දනය කරලා මාන්නයක් ඉපදිලා අපේ සංතානයේ ඒක තුලින් තමන් උසස්සේ අනිත් අය පහත්ය කියලා ඇවිදින විදිහේ පවා කතා කරන විදිහ පවා වෙනස් කරලා සමහර අය ඉදිරියේ මහා අශෝභන තමන්ට දැනෙන්නේ නැහැ. හුඟක් අයට දැනෙන්නේ නැහැ මම මේ ඉන්නේ පුංචි දෙයක් ලොකු කරගෙන කියලා. තමන්ට ලෝකේ ලැබිලා තියෙන ඉඩ ලැබිලා තියෙන දේවල් ගත්තොත් මහා මේරු පර්වතයක් ළඟ තියෙන ගල් කැටයක් වගේ පුංචි දේවල් ටිකක් තමයි අපිට අපේ මේ ජීවිතයේ කියලා ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ ලැබිලා තියෙන දේ ගැන හරියට ලෝකයට සාපේක්ෂව හිතන්නේ නැති හින්දා ලෝකයේ තියෙන හැම දෙයකටම සාපේක්ෂව හිතන්නේ නැති හින්දා අර පුංචි දේ මහා මේරු පර්වතයක් තරම් ලොකුවට තමයි කෙනෙකුට දැනෙන්නේ. Tamanට ලැබිලා තියෙන දේවල් ටික දැනෙන්නේ මහා මේරු පර්වතයක් වගේ ලොකුවට. ඉතින් ඒ මතේම නැහෙන ස්වරූපයක් තියෙනවා. කොච්චරවත් කියනවා මරණය, කොච්චරවත් ඇහෙන්න තියෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ වගේ නොයේකුත් කතා මේ ලෝකේ ඇහෙන්න තිබුණාට ඒවා එකක්වත් කනේ සීමාවෙන් මෙහාට එන්නේ නැහැ. අනිච්චාවත සංඛාරා කියන වචනය කොයි තරම් නම් අපිට අන් අයගේ මරණ අවස්ථාවල ඇහෙන්න තියෙනවද? සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති මේ වගේ දේවල් ඕන තරම් ඇහෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ජරාවට පත් වෙන ස්වරූපයන් පිළිබඳව, ව්‍යාධියට පත් වෙන ස්වරූපයන් පිළිබඳව මේවා පිළිබඳව ඕන තරම් ඇහෙන්න තියෙනවා, පේන්න තියෙනවා, විඳින්න තියෙනවා. නමුත් පින්වත් තමන්ට මේ දේ වෙන ස්වභාවය තියෙනවා කියලාවත් මතක් වෙන්නේ නැති ගතියක්, මතක් වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා මේ ලෝක ධර්මතාවයන් තුල. ඉතින් ඒව ගැන අපි හොඳට හිතලා හොඳට මෙනෙහි කරලා අපේ ජීවිතය සකස් කරගන්න වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි පුංචි තැනක පුංචි දෙයක් උරුම වෙලා ලොකු දෙයක් උරුම වුණා වගේ කියලා හිතලා මරණයත් එක්ක හිස් අතින් වර්ධනය කරගත්ත කුසලයන් නැති වුණොත් යම් හේකින් අපේ මරණයත් එක්ක පින්වත්නි අපිට ඊළඟ භවයකට යන්න වෙන්නේ කිසිම දෙයක් මේ භවයෙන් යහපත් දෙයක් එහාට හේතු වෙන විදිහට සකස් කරගන්නේ නැතුව
ඊළඟ භවයට හේතු වෙන්නේ පැහැදිලිවම අපි සිද්ධ කරගත්ත පුණ්‍යාභී අපුණ්‍යාභී ආනෙන්ජාභී සංස්කාරයන්. ඉතින් යහපත සඳහා හේතු වෙන්නේ පුණ්‍යාභී ආනෙන්ජාභී සංස්කාරයන්. ඉතින් ඒවා හරියට සකස් වෙලා නැත්තම් Tamanට ලොකු ගැටලුවක් එනවා. ඉතින් මේවා ගැන ඊටාම හොඳින් මෙනෙහි කරලා ජීවිතය මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් ඊට කලින් අතහරින්න බැඳීම් විදිහට තියෙන දේවල් අතහරින්න අපි නිබඳව පුහුණු වෙලා තියෙන්න ඕන, නිබඳව පුහුණු කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ අපේ ජීවිතය සාර්ථක කරගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව අපි බොහෝ වශයෙන් තවදුරටත් හිතන්නට ඕනේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ. ඒකට තමයි අපි මේ 40 ආකාරයක මෙනෙහි කිරීම සහිත මෙහෙයුමක් දියත් කරලා තියෙන මේ දවස්වල කෙලෙස් සතුරා නසන්නට ලොකු මෙහෙයුමක් දියත් කරලා තියෙන්නේ. කෙනෙකුට අවශ්‍ය නම් මේ 40 ආකාරයක මෙනෙහි කිරීම ටික හොඳින් ප්‍රගුණ කරලා Tamanට අවශ්‍ය කරන මානසිකත්වය ඇති කරගන්න පුළුවන්. ඒක මම කියන දෙයක් නෙවෙයි. මේ 40 ආකාරයේ ඉමේහි චත්තාලීසාය ආකාරයේහි අනුලෝමිකං කන්තිං පටිලබති. මේ චත්තාලීසාකාර ආකාරයේ මෙනෙහි කරන කෙනෙකුට මේ කියන අනුලෝම ශාන්තිය ලාභයක් විදිහට ලැබෙනවා. ඒක ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සම්මත්ත නියාමං ඔක්කොමති. සම්මත්ත නියාමය කියලා කියන මාර්ගසිත පවා උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද මේ පින්වන්ත අය මේ දිනවල මේ මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ නම් තමන් ඒක පිළිබඳව ගෞරවයෙන් සිද්ධ කරන්න කියලා මම කියනවා. ගෞරවයෙන් සිද්ධ කරන්න කියලා කියන්නේ මේ මට ලැබිලා තියෙන්නේ සංසාර විමුක්තිය සඳහා දොරටුවක්. සසර වින්දා වූ සියලුම දුක් නැති කර ගැනීම සඳහා යම්කිසි අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ කියලා ඒක ගෞරවයෙන්, ඊටාම ගෞරවයෙන් වැළඳ ගන්න ඕනේ. ඊටාම ගෞරවයෙන් හරියට නිකන් අපි හිතමු එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලක්දිවයිනට වැඩම කරපු වෙලාවේ අවස්ථාවල් වලදී එවැනි අවස්ථාවක මට බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක ගන්න ලැබුණා කියලා මොන තරම්නම් ගෞරවනීය තත්ත්වයක්, මොන තරම්නම් අතුලාන්ත ප්‍රීතියක්, මොන තරම්නම් මහා හැඟීමක් ඇති වේද අපිට බුදු පියාණන් වහන්සේ මුණ ගැහුණා නම් අතීතයේදී. අන්න ඒ වගේ හැඟීමක් අපිට ධර්මය ගැන තියෙන්න ඕන පින්නත් නේ. හරිද? ඒ හා සමාන හැඟීමක් තියෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින්නේ මාව දකින්න නම් ධර්මය දකින්න. බුදුරජාණන් වහන්සේව දකින්න නම් ධර්මය දකින්න කියලා. ඉතින් ඒකින්ද බුදුන් දකින්න පුළුවන් දොරටුවක් තාමත් අපිට විවර වෙලා තියෙනවා. මේ ධර්මය තියෙනවා. එතකොට මේ ධර්මය පිළිබඳව අපිට ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන හැඟීම තරම්ම හැඟීමක්. මම අහන මේ පින්නන්ත අයගෙන් මේ ලැබිලා තියෙන ධර්මය ගැන Tamanට මේ වෙනකොට අපිට උරුම වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට ඒ ධර්මයේ පහස ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ හැමතැනම තියෙන ක්‍රමවේද, මාර්ගයක්, කරන්න වැඩක්. හරිද? මොනවා හරි ප්‍රතිඵලයක් ලබන්න නම් යමක් කරන්න ඕනේ. ක්‍රියාවක් කරපුවාම තමයි ඒ ක්‍රියාව හේතු වෙලා යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් නේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඒක ගැනයි අපි සිතන්නට ඕනේ. ඒක ගැනයි අපි නැවත නැවත මෙනෙහි කරන්න ඕන. අන්න ඒක ගැන. ඉතින් ඒ පිළිබඳව කොයි තරම්වත් කාලයක් අපේ ජීවිතය ඉවර වෙන්න ඉස්සෙල්ලා කොයි තරම්වත් කාලයක් යොදවන්න ඕනේ මේ තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොන තරම් ආකාරයට Tamanට ධර්මය ගැන කිසිම දැනීමක් නැති වුණත් මේ තියෙන 40 ආකාරයකින් අපි සාකච්ඡා කරන මේ මෙනෙහි කිරීම ටිකෙන් Tamanට පුළුවන්කම තියෙනවා තමන්ගේ මානසිකත්වය ඉහළට ගන්න. ඉතින් තවදුරටත් කල් දාන්න එපා. මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උපරිමයක්කට උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ගැටලුකාරී තත්ත්වයන් උදා වෙනවා. ඒ ගැටලුකාරී තත්ත්වයන් වලදී අපේ ජීවිතය මේ ලැබිලා තියෙන ජීවිතයෙන් ඔබට කිසි විදිහකින් ධර්මයක් අවබෝධ කරගන්න බැරි අවස්ථාවක් නොලැබෙන මනුස්ස ජීවිත ලැබෙන්න පුළුවන්. අදටත් ලැබිලා තියෙනවා. අපේ පින්වත් අය දන්නවා. සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ ගැන ඊ타මත්ම
පහත් හැඟීම් ඇති කරගෙන නොයෙකුත් පහත් ආකාරයේ කටයුතු කරලා හරියට පවපුරව ගන්න අය ඉන්නවා. ඒ වගේම බෞද්ධ ධර්මය විකෘති කරමින් විශාල පාපයන් සිද්ධ කරගන්න අය ඉන්නවා. මොන යම් කාරණාවකට එහෙම කරනවද කියලා හිතා ගන්නවක්වත් පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේ නොයෙකුත් ආකාරයේ විකාර විප්‍රකාර ස්වභාවයන් වලට පත්වෙච්ච මානසිකත්වයන් සකස් වුණොත් එහෙම අපිට යම් විදිහකින් සසර මහා භයානක තැනකට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයක් තියෙනවා නම් තමන්ට කැමති විදිහට ඒවා අර්ථ දක්වන්නට ගියොත් එහෙම යම්කිසි කෙනෙක් තමන් කැමති විදිහට ඒවා අර්ථ දක්වන්නට ගියොත් ලොකු ගැටලුවකට පත් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේවා තව දුරටත් හිතන්නට ඕනෑ, බොහෝ වාරයක් හිතන්නට ඕනෑ තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න ලොකු කැපකිරීමක් කරගන්න ඕන තමන්ගේ පැත්තෙන්. හිතන්න පොඩ්ඩක් මගේ ජීවිතය නිවැරදි කරන්න, මට තියෙන දුක් නැති කරන්න, මට මේ ලැබෙන්න තියෙන දුක් නැති කරන්න මට වැඩිය කොයි තරම්නම් වුමනාවක් තිබුණාද මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට ගත කරපු කාලය ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි එදා දීපංකර බුදුන් දවස නිවන් දකින්න නැතුව මට මේ හුදකලා නිවනෙන් පළක් නැත, අන් අයවත් නිවාගෙන නිවෙනවාය කියලා සාරාංශකේ කල්පලක්ෂය කාලයක් තිස්සේ පෙරුම්දම් පිරුවේ දයින් පස්සේ මගේ විමුක්තිය සඳහා මමවත් මං ගැන මේ තරම් කැපකිරීමක් කරලා නැහැ. මං ගැන මහා බෝධිසත්වයන් වහන්සේ මට වැඩි උවමනාවක් තිබිලා තියෙන. හරියට අර දරුවෙක්ව යහපත් කරවන්නට, ඉහළ රැකියාවක් ලබා දෙන්නට, සමාජ තත්ත්වයක් අරන් දෙන්නට ඒ දරුවට වැඩි උවමනාවක් තියෙන දෙමව්පියන්ට. දෙමව්පිය හරියට මහන්සි වෙන්නේ ඒ දරුවාව ඒ තැනට අරන් තියන්න. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේට අපිව නිවන් දක්වන්න අපිට වැඩි උවමනාව තිබ්බ බව අපිට දැනුනොත්, අපිට අපිව නිවන් දක්වන්න තියෙන උවමනාවට වැඩි උවමනාවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිබුණා නේද කියලා, ඒ සඳහා කොච්චර කැප වුණාද කියලා අපිට දැනුනොත් පින්වත්නි, අපිට ලොකු උනන්දුවක් ඇති වෙනවා මේ ජීවිතේ මම මේ ඉලක්කයට ළඟා වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම ක්‍රමවේදයක් අපිට උරුම වෙලා තියෙද්දී ක්‍රමවේදය අපිට දැනෙන්න ඕන, ධර්මය අපිට දැනෙන්න ඕන මුදුන් මල් කඩක් වගේ. අනේ මගේ ජීවිතයට ලැබිච්ච මේ දේවල් මොන්න තරම්නම් වටිනවද, මොන්න තරම්නම් වටිනාකමක් තියනවද කියලා විමසා දැනගත යුතුව තියෙනවා. ඉතින් කොහොම නමුත් කමක් නැහැ. ඒ ගැන හිතමින් අධික කැමැත්තක් ඇති කරගන්න ඕනේ. අපේ ජීවිතය සාර්ථක කරගන්නවා කියලා දැඩි කැමැත්තක් අපි ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගෙන තමන්ගේ පැත්තෙන් මේ මෙනෙහි කිරීම වලට අවතීර්ණ වෙන්න ඕනේ. මතකයි කියලා මං හිතනවා මේ දිනවල මං දිගටම හැමදාම ලබා දෙන එක්තරා අවවාදයක් තියෙනවා. අමතක නොකර ඒ අවවාදය පිළිපදින්න කොහරි ලියාගෙන හරි තියාගන්න. මුළු මහත් ධර්මස්කන්ධය තුලම තියෙන ක්‍රමවේදය මේක තුලින් පිළිඹු වෙන හින්දා මේක මගේ වචනයක් නෙවෙයි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍ර දේශනාවේ සඳහන් කරා නුවණැත්තා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා. නුවණැත්තා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා. ඒ අනුව යමින් තමයි අපිට මේ 40 ආකාරයක මෙනෙහි කිරීම ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පේන තැනක ලියලා තියාගන්න කියලා මම කිව්වා. හැම තැනකම වගේ Taman දකින තැනක මේ අවවාදය බුද්ධ අවවාදයක්. ඒ බුද්ධ අවවාදය අපිට නිබඳව දැනුනොත්, මොකද මෙනෙහි කිරීම අනුව තමයි හැඟීම් උපදින්නේ. මෙනෙහි කිරීම අනුව තමයි හැඟීම් උපදින්නේ. ඒ හැඟීම් උපදවා ගන්නට අපිට අවශ්‍ය කරන හැඟීම් ප්‍රබල කරගන්න ඕනේ. යහපත් හැඟීම් ප්‍රබල කරගන්න ඕනේ. පින්වත්නි, ඒ දේ කරගත්තට පස්සේ පහසුයි. දැන් ගොඩාක් අපහසුකම් තියෙන දේවල් ඔය හැඟීම් උපදවා ගත්තට පස්සේ හරීම පහසුවෙන් සිද්ධ වෙනවා. අමාරුවෙන් කරන දේවල් ඒ ක්‍රියාව සිද්ධ කරන්න අවශ්‍ය කරන හැඟීම ප්‍රබල කරගත්තට පස්සේ කරනවා නෙවෙයි කෙරෙනවා. ඉතින් ඒකින්ද අපි ඔය ජීවත් වෙන්න උගතින් පහසුවෙන් ඒ අපහසුතාවය තියෙන හැඟීම් අයින් කරගෙන හොඳ හැඟීම් ඇති කරගෙන පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒකින්ද ඒ ගැන හිතන්න ඕන, බොහෝ වශයෙන් හිතන්න ඕන. අපි කාරණා 35ක් කතා කරලා තියෙනවා. අද 36 වෙනි කාරණාව තමයි
මරණ ධම්මතෝ කියලා කියන්නේ මරණ ධම්මතෝ කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මරණය ඇති කරවන ස්වභාවයේ තියෙන එකක්. මරණය ඇති කරවන ස්වභාවයේ තියෙන එකක්. ඒක තමයි මරණ ධම්මතෝ කියලා කියන්නේ. ඉතින් අපි ඒ ගැන මරණයෙන් ගැලවෙන්න බෑ. පංච උපාදානස්කන්ධය අල්ලා ගන්න කෙනෙකුට මරණ දුකෙන් ගැලවෙන්න නම් පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒ ගැන අපිට ඒක කියනකොටම තේරෙනවා දැන් ඕක ඇත්ත. ඉතින් ඕක ඉතින් මැරෙනවනේ කියලා තේරෙනවා. නමුත් එහෙම මැරෙනවා කියලා තේරුණා කියන කාරණාවෙන් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකට කියනවා දැනුම කියලා. නිබඳව ඒ පිළිබඳව සිහිය තියෙන්න ඕන. හැම ෂණයක්ම අපි ගෙවන පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලියක්. පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලියත් එක්ක තියෙන මේ සැකසීම මිනිස්සයාය, සත්වයාය, පුද්ගලයාය, අම්මාය, තාත්තාය, මමය, මගේය කියලා කියන මේ පංච උපාදානස්කන්ධය පෙනෙන ආකාරය. ඒ කියන සන්තති ගණය කියලා කියන මේ සන්තතිය, රූප සන්තතිය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන සන්තතිය පෙනෙන, දැනෙන, හැඟෙන ආකාරය තමයි ඔය මමය, මගේය, මගේ අම්මාය, මගේ තාත්තාය, සහෝදරයාය, ඥාතියාය ඔය ඔක්කොම අන්න ඒ වගේ ඒවා. ඉතින් ඒ පංච උපාදානස්කන්ධයේ ස්වභාවයනේ ඇතිවීම, නැතිවීම, ඇතිවීම, නැතිවීම කියලා කියන්නේ සහ වෙනස් වීම කියන ඒවා ඔක්කොම තියෙන්නේ. ඒකේ අනිත්‍ය ස්වභාවය තියෙනවා. අන්න ස්වභාවයකට පෙරලෙන ගතිය, පෙරලෙන්නම උත්සාහ කරන ගතිය, පෙරලෙන ගතිය, ඒක නিত্য ස්වභාවය ප්‍රතික්ෂේප කරගෙන ඉන්න ගතිය පංච උපාදානස්කන්ධයේ තියෙනවා. ඒක හින්දා සම්මුති වශයෙන් අපිට මරණය කියලා දේ අර්ථ දක්ව ගන්න සිද්ධ වෙනවා. ඒ මරණය කියන එකෙන් ගැලවෙන්න කිසි කෙනෙකුට මේ ස්වභාව ධර්මය තුල හැකියාවක් නැහැ. මරණය කියන එකෙන් ගැලවෙන්න මේ ස්වභාව ධර්මය තුල කිසි කෙනෙකුට හැකියාවක් නැති බව අපි තේරුම් ගත යුතු තියෙනවා. මේ ජීවිතය සාර්ථක කරගන්න නම්, සසර ජීවිතය සුවපත් කරගන්න නම් අපි මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් මොකද කරන්න ඕනේ? මේ හැඟීම ජනිත කරගන්න නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරීම ඇති කරගන්න නම් පංච උපාදානස්කන්ධයෙන් සකස් වෙච්ච මේ ශරීර මරණයට පත්වෙන බව නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මේක මෙනෙහි කරද්දී හරීම සාර්ථක ක්‍රමයක්. අපි මරණානුස්සතිය භාවනාව පිළිබඳව සාකච්ඡා කරලා තියෙන මරණානුස්සති භාවනාව පිළිබඳව ඉතින් මේ මරණානුස්සති භාවනාවේදී සිද්ධ කරන ආකාරයට අපි මරණය ගැන ප්‍රබල හැඟීමක් ඇති කරගන්න එක එක උපක්‍රම යොදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට තේරෙන්න ඕන මේ හිර වෙන ගතිය, මේ වෙනස සිද්ධ වීම, මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වરૂපය, මේ වෙනස සිද්ධ වීම කොයි ෂණයේ සිද්ධ වේද කියලා කියන්න නම් පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැනට අපි මේ ජීවිතය ගෙවනවා ජව සම්පන්නව, බල සම්පන්නව ගෙවන බව දැනෙනවා. මට කැමති තැනකට යන්න පුළුවන්, මට කැමති දේවල් බලන්න පුළුවන්, මට කැමති විදිහට ඇවිදින්න පුළුවන්. ඔය විදිහට ඕනම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් අපේ ජීවිතවල දැනට තියෙනවා. නමුත් හැබැයි එක ක්ෂණයක සිද්ධ වෙන කාරණාවක් තියෙනවා. කොයි හරි වෙලාවක මරණය සඳහා හේතු වෙන රෝගය හැදිලා මාව ස්ථීර වශයෙන්ම ගෙදරකට කොටු වෙන අවස්ථාවක් එනවා. ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් එහෙම වෙන ස්වභාවයෙන් මම ගැලවිලා නැහැ. එතකොට බලන්න අන්න ඒ වෙලාවට ඇති වෙන හැඟීම මොකක්ද කියලා. හරිද? හිතන්නකො පොඩ්ඩක්. එතකොට වෙන්නේ මේ වෙනකොට මේ ලෝකේ මම දැකලා තියෙන දේවල් වගේක් තියෙනවා. ඒවම නැවත නැවත දකිනවා. මහනුවර නගරේ මම දැකලා තියෙනවා, අනුරාධපුරේ දැකලා තියෙනවා, ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ දැකලා තියෙනවා, දළදා වහන්සේ වැඩ ඉන්න දළදා මාලිගාව දැකලා තියෙනවා, දන්ත කරඬුව දැකලා තියෙනවා. ඉතින් ওই වගේ බොහෝ දේවල් සහ මගේ ඥාතීන් ඉන්න තැන ඈත තියෙන වතු පිටි, ගෙවල් දොරවල්, ඉඩම් කඩම් මේ වගේ නොයේකුත් දේවල් දැකලා මගේ ජීවිතයේ ස්වරූපයත් මම මේවා බලන්න හැම තැනම යනවා. හැබැයි ඔන්න ඔය ගෙදරකට කොටු වෙනවා කියන தত্ত্বය මරණය ආසන්නයේදී සිද්ධ වෙනකොට මට මොකද වෙන්නේ? ආය අරවා එකක්වත් ආය කවදාක්වත් ජීවිතේ දකින්න හම්බෙන්නේ නැහැ. ආය කවමදාක්වත් ජීවිතේ අර දේවල් එකක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ தত্ত্বය අපි තේරුම් ගත යුතු තියෙනවා. අන්න ඒ தত্ত্বය තේරුම් ගත යුතු තියෙනවා. මොකද මේ එතනදී ඇතිවන හැඟීම මේ මොහොතේ සිද්ධ වුණා වගේ බලන්න
අපේ පින්වත්නි අතීතය කියලා කියනකොට මතක් කරනකොට අපිට තියෙන්නේ හීනයක්. හීනයක් වගේ මතකයක්. තමන් ගිය පාසල ගැන දැන් මතක් කරන්න. ඔව් ඉතින් මතකයක් විතරයි. දැන් ගිහිල්ලා බලන්න මේ පාසල කොච්චර වෙනස් වෙලාද කියලා. හරි? නමුත් මොකක්ද මතකයක් තියෙනවා. අන්න ඒ මතක මාත්‍රය විතරයි තියෙන්නේ දැනටත්. නමුත් ඒකට නෑකම් කියන පරිසරයකට අපිට ආය ගිහිල්ලා එන්න පුළුවන්කම තියෙනවා. හරි අවුරුදු 5කට 10කට 15කට ඉස්සෙල්ලා තමන්ගේ අම්මා තාත්තා හිටපු හැටි දැන්ට ජීවිතුන් අතර ඉන්න කෙනෙක් ගැන හිතන්න අවුරුදු 15කට ඉස්සෙල්ලා හිටපු හැටි තමන්ගේ දරුවෙක් හුරතලයට පොඩියට හිටියා නම් අවුරුදු 10ක විතර වයසක දැන් දැලි රැවුල ඇවිල්ලා ලොකු වෙලා එතකොට අර පරණ හිටිය කෙනා හීනයක් විතරයි. හරිද? ඒක ආය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක සාමාන්‍ය ජීවිතයේ ස්වභාවයක්. ඒක තමයි පංච උපාදානස්කන්ධයේ ස්වභාවය. යමක් ඒ විදිහටම තියෙනනේ අපි කොච්චරවත් ආදරය කරන රූප තියෙනවා. බොහෝම සුන්දරයි කියලා හිතෙන රූප තියෙනවා. ඉතින් තමන්ගේ දරුවෙක්ගේ පුංචි කාලය කියලා කිව්වහම ඒ වගේ එකක්. නමුත් ඒවා ක්‍රමානුකූලව වෙනස් වෙලා ආය කවදාකවත් එවැනි රූපයක මැවීමක් මේ ස්වභාව ධර්මය තුල නැහැ. අපිට ලොකු බැඳීමක් ඇතිවෙච්ච ස්වරූපයේ තියෙන ඒ රූපයක මැවීමක් නැවත මේ ස්වභාව ධර්මය තුල මේ පංච උපාදානස්කන්ධය තුල නැහැ. ඉතින් ඒකින්ද ඒවා අතීතයටම වැලිලා යනවා. එතකොට මේක හොන්දට දැනෙන අවස්ථාවක් තමයි ඔය මරණ ධම්මතාවය මෙනෙහි කිරීම. මරණයට ආසන්න වෙනකොට ගෙදරකට කොටු වෙලා වෙන අවස්ථාවේදී Tamanට දැනෙන හැඟීම ආය කවදාකවත් අර දැක්ක දේවල් වලට අදාළ ඥාතිකම් තියෙන තැනක්වත් අපිට දකින්නවත් ලැබෙන්නේ නැහැ. අඩුම තරමෙන් දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද ඒක හීනෙකට විතරක් සීමා වෙනවා. ඊළඟට පින්නන්නේ තමන් බොහොම ආසාවෙන් හදාගත්ත ගේ බොහොම ආසාවෙන් සකස් කරගත්ත තමන්ගේ ගෙමිදුල තමන්ගේ නිවසේ කාමරය තමන් ජීවත් වෙන සමහරට ඒක කාර්යාල කාමරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ආසාවෙන් පරිහරණය කරන තමන්ගේ මුළු තැන්ගේ ඔය වගේ නොයේකුත් තැන් තියෙනවා ආසාවෙන් හදාගත්ත. නමුත් මේ මරණාසන්න කාලයේදී යම් දවසක් එනවා ආය ගෙදර නොයෙන්ඩම ගිහිලා වෙන කොහේ හරි තැනක රෝහලක ඇඳක වැටෙන දවසක් එනවා. එදාට අපේ පින්වත්නි අපේ අල්මාරිය පවා තමන්ගේ කබඩ් එක පවා හැම එකක්ම හීනයක් විතරයි. එතනින් එහාට මතකයක් විතරයි. බලන්න එන කෙනෙක් විතරයි නැවත අලුත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔය විදිහට ඒ ගැන එහෙම අවස්ථාවක් උදා වෙනවා මට කියලා දැනෙන්න ඕන. මේ ලෝකයට මට මේ ලෝකය විවර වෙලා තියෙනවා. මේ ලෝකයේ තැන් තැන් වල මට ඇවිදින්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මේ ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් එක්ක මම ගනුදෙනු කරනවා. නමුත් ඒ දේවල් වලින් නැවත වාරයක් මාව හිර කරන ආකාරය බලන්න. පුංචි ළමයා ලෝකයට බිහි වුණාම එයා මේ ලෝකයට විවර වෙනවා. එයාට තියෙන පුංචි ලෝකයක් එයා ටික මේ ලෝකය අල්ලාගෙන ලෝකයේ ඇවිදින්න පටන් ගන්නවා. ආයසරයක් එතෙන්ටම නේද මේ වැටෙන්නේ කියලා බලන්න. පුංචි කාලේ අවුරුදු 5ක් විතර යනකම් ගේ ඇතුලේම ලෝකය ගොඩනගාගෙන හිටියා. ගේ ඇතුලේ විතරයි හිටියේ. ඊට කලින් ඇඳේ විතරයි හිටියේ. ඉතින් ඒ වගේම නැවත වාරයක් ගේ ඇතුලට විතරක් වැටලා නැවත වාරයක් ඇඳට වැටෙන හැටි බලන්න. ඊට පස්සේ ඒ උප්පත්තියට පෙර මේ ලෝකය දැකලා පෙනිලා තිබුණේ නැහැ. ඉතින් අන්න ඒ වගේම තත්යකට පත් වෙනවා. නැවත දකින්න බැරි තත්යකට නැවත පෙනෙන්නේ නැති තත්යකට පත් වෙනවා. ඇහැ අතුරුදහන් වෙනවා. ඉතින් භාවනා කරන කෙනා හොඳට බලන්න ඕන මගේ මම මේ ඇස් දෙක පියාගත්තා මේ විදිහටම උනොත් දිගටම එහෙම දවසක් මට එනවා. ආය කවදාවත් කිසිම රූපයක් දකින්න බැරි වෙන තත්යකට මගේ ඇහැ මට අතුරුදහන් වෙනවා. ඒ වගේම එතකොට ඒ හැඟීම උපද්දවා ගන්න ඕන. ඒක තමයි පංච උපාදානස්කන්ධයේ හැටි. කිසිම කෙනෙකුට මේ ලෝකේ Tamanට ලැබිලා තියෙන ඇහැ අහිමි වෙන්නේ නැතුව එක දිගට නිත්‍යව තබා ගැනීම කියන එක ප්‍රායෝගික නෑ. කිසිම කෙනෙකුට මේ ලෝකයේ Tamanගේ ඇස අහිමි වෙන්න දෙන්නේ නැතුව නිත්‍යව තබා ගන්න පුළුවන් කියන ස්වභාවය ඇත්තේ නෑ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ තියෙන මේ මරණ ධර්මතාවය අන්න ඒකයි Tamanට මේ බැඳීම් ඇති වෙලා තියෙන නැවත දකින්න රූප වර්ගයක් තියෙනවා. ඒ කවදාකවත් ඒවා දකින්න නැති තත්ත්වයට
තමන්ගේ ඇහැ තමන්ට අතුරුදහන් වෙනවා, කන අතුරුදහන් වෙනවා, නාසය, දිව, ශරීරය සහ යමක් තේරුම් ගන්නා වූ මනස අතුරුදහන් වෙනවා. අන්න ඒවා අතුරුදහන් වෙන ආකාරය බලන්ඩ, ඒ ගැන හිතන්ඩ, එතකොට මොකක්ද වෙන්නේ කියලා බලන්ඩ, අතපය ඔසවා ගන්න බැරි වෙන තත්ත්වයකට පත් වෙනවා, කතා කරගන්න බැරි වෙන තත්ත්වයකට පත් වෙනවා. ඇතුළට ගත්ත හුස්ම එළියට දාන එකවත්, එළියට දාපු හුස්මක් නැවත හුස්මක් ඇතුළට ගැනීමක් කියන එක පිළිබඳව අපි ආයාසයකින් සිද්ධ කරන්නේ නැහැ මේ ජීවිතයේ. ආයාසයකින් සිද්ධ කරන්නේ නැහැ. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. නමුත් මරණාසන්න කාලය වෙනකොට මේ ක්‍රියාවලිය ඇන හිටින්ට යනකොට පින්නත්නි අමාරුවෙන් තමයි හුස්ම ගන්න වෙන්නේ. ඇතුළට හුස්මක් ගන්න හරි අමාරුවෙන්, ඒ ගත්ත හුස්ම එළියට දාන්නේ අමාරුවෙන්. ඉතින් එන්න ඒ වගේ අත්දැකීමක් ලබන්නට සිද්ධ වෙනවා. සමහර වෙලාවට සමහර අයට මෙවැනි තත්ත්වය සතියක් විතර තියෙනවා. සමහරට දවස් 2ක් විතර තියෙනවා. මිනිස්සු දැනගන්නවා, ළඟ ඉන්න අය දැනගන්නවා මේක. ඒකට කියන්නේ හුස්ම අදිනකොට අමාරුවෙන් මිනිස්සු කියන්නේ පණ අදිනවා කියලා. ඉතින් එහෙම ජීවිතය නැතිවෙන්ඩ යන වෙලාව, ඒ කාලයේදී සිද්ධ වෙන සිද්ධීන්, මට මුණ පාණ්ඩ වෙන දේවල්, ඒවා ගැන අපි ඉතාමත්ම ගැඹුරෙන් හිතලා ඉතාමත්ම ප්‍රබල හැඟීම් උපදවා ගන්න ඕනේ. ඉතාමත්ම ප්‍රබල හැඟීම් උපදවා ගන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඔය කියන කඩඉමට යන්න, ඔය කියන තත්ත්වයට පත් වෙන්න. කලකිරීම සහගත දේවල්, පංච උපාදානස්කන්ධය මොකක්ද අපි ඇති කරගත යුතු කඩයිම? පංච උපාදානස්කන්ධය පිළිබඳ අධික කලකිරීමක්. ඉතින් ඔය මරණ ධම්මතෝ කියලා කියන මේ මරණයට පත් වෙන ස්වභාවය තියෙනවා කියන එක හරියම ප්‍රායෝගිකයි. ඉක්මනින් කලකිරීමක් ඇති කරගන්න පුළුවන් අනිච්චානුපස්සනාව වැඩෙන ප්‍රබල භාවනා වාක්‍යයක් තමයි, භාවනා කමඨහනක් තමයි ඔය මරණ ධම්මතෝ කියලා කියන එක. ඉතින් ඒකට අපි හැම වෙලාවකම වගේ ගන්න ඕන උත්සාහය හැම වෙලාවකම වගේ ගන්න ඕනේ. මොකද මේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කරන කාරණාවල් තමයි අපේ මනසට මේ පණිවිඩය ලබා දෙන එක. හැම වෙලේම මනසෙන් නිසි පණිවිඩය, කෙලෙස් අඩු කරන පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරීම ඇති කරන සංඥා අපේ තුලින් උපදින්නට ඕනේ. එහෙම සංඥාවල් අපේ තුලින් උපදින්නට ඕනේ. අන්න ඒ උපදින සංඥාවල් තමයි අපේ ජීවිතය නිරවුල් කරන්නේ. අපේ ජීවිතය නිරවුල් කරන්නේ අන්න ඒ උපදින සංඥාවල්. ඉතින් මේ දේවල් ගැන නැවත නැවත හිතලා ආය මරණය ගැන ප්‍රබල හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, මරණින් මත්තේ මේ ශරීරයට වෙන දේවලුත් මෙනෙහි කරන්න ඕනේ. මේ ශරීරයේ කිසිම විදිහකින් මේ තියෙන තත්ත්වයෙන් තියෙන්නේ මේක ගල් ගෙඩියක් වගේ වෙනවා, මේක කළු වෙනවා, මේක නිල් වෙනවා, මේක අධික දුගඳ හමන ස්වරූපයකට පත් වෙනවා ඕනම කෙනෙක්ගේ. මේ හැම දෙයක්ම තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. හරි. එතකොට තමයි මේක මේ පංච උපාදානස්කන්ධයේ හැටි, මේ නාම රූප පරම්පරාවේ හැටි. විඥානයේ යම් විදිහකින් මේ ශරීරය ආශ්‍රය කරගෙන හටගන්නේ නැති තත්වයකට පත් වුණාද? ඉතින් පංච උපාදානස්කන්ධයට අදාළ දෙයක්. විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පරම්පරාව සකස් වෙන්නේ විඥානයේ හේතු කොටගෙන. කොයි වෙලාවක හරි මේ ශරීරය තුල මේ විඥානය හටගන්නේ නැති තත්වයකට පත් වෙනවා. ඒතර විඥානයේ පහළවීමක් නැති වෙනකොට මේ ශරීරය තුල රූප පරම්පරාව මේ තියෙන විදිහට යන්නේ නැහැ. හරිද? ඒ රූප පරම්පරාව මේ තියෙන විදිහට යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේවා කොහොම මේ ශරීරයේ තියෙන මේ තේජෝ ධාතුව නැති වෙලා යනවා. මේ ශරීරයේ තියෙන ඒ පඨවි ධාතුව, ඒ හැම එකක්ම ධාතු හතර මේ වෙන් වෙලා ඒවා ස්වභාව ධර්මයටම නැත්නම් ඒ ධාතුන් අතරම දිය වෙලා යනවා. ඉතින් තමන් කියලා ගත්ත, අනුන් කියලා ගත්ත, අම්මා කියලා ගත්ත, තාත්තා කියලා ගත්ත සියලු දේ දිය වෙලා යන දේවල්, නැති වෙලා යන දේවල්, ස්වභාව ධර්මයට විසිරීලා යන දේවල්. ඒක පංච උපාදානස්කන්ධයේ ස්වභාවය. ඉතින් ඒක අපිට දැනෙන්න ඕනේ, ඉතාම තදින් දැනෙන්න ඕනේ. මේක මේ ගතියෙන් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ගතියෙන් අයින් වෙන්න කිසිම විදිහකින් පුළුවන්කමක් නැහැ කියන කාරණාව අපිට ඊටාම තද බල විදිහට තේරිලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ජීවිතය සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ.
එහෙම නැත්තම් අපිට කවදාක්වත් මේ දැනීම හැඟීම නැත්තම් පංච උපාදානස්කන්ධය කලකිරෙන්නේ නැහැ. ඉතින් මේ මරණ ධර්මතාවය හොඳට දැනෙන එකක්. මොකද ඒක ඉතා ප්‍රායෝගික දෙයක් හින්දා ඉතා හොඳට දැනෙන දෙයක්. ඉතා හොඳින් කලකිරීම ඇති වෙන දෙයක්. ඒ කලකිරීමම තමයි විසුද්ධියේ මාර්ගය කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මොකද කලකිරිච්ච දේ පිළිබඳ අපි ඇලෙන්නේ නැහැනේ. කලකිරිච්ච දේ අල්ලගන්නෙත් නැහැ. කලකිරිච්ච දේ ග්‍රහණය වෙන්නෙත් නැහැ. ඒකින්ද කලකිරුණා නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳට දැනිලා මේ தත්ත්වයට මුහුණ දෙන එක නවත්තන්න බෑනේ මට. මේ தත්ත්වයට මුහුණ දෙන එක නවත්තන්න බෑ. මම ඉන්නේ අහම්බයක් වගේ හෙට උදෑසන මට හෙට උදෑසන ලාභයක් විදිහට ලැබෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නිදා ගන්නකොට කියන්න පුළුවන් කමක් නැහැ හෙට උදේ වෙනකම් මම ඉඳීද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ හිත කියන්නේ ඉන්නවා කියලා. අන්න එහෙම ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. නමුත් අපේ හිත ස්ථිර වශයෙන් අපිට කියන්නේ මොකද්ද? හෙට උදේ වෙනකොට මං ඉන්නවාමයි කියලා. හරිද? හැමදාම එහෙමයි. මැරෙන්නේ හෙට කියලාත් අපේ හිත කියන්නේ මෙහෙමයි. අද රෑ නම් මැරෙන්නේ අපේ හිත කියන්නේම නෑ නෑ හෙට වෙනකන් ඉන්නවා කියලා. එතකොට ඇත්ත තමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඇයි අපේ මනස නොඉන්න පුළුවන් කියන පණිවිඩය අපිට දෙන්නේ නැත්තේ? හරිද? ඒ දෙකම දෙන්න ඕන. ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. නමුත් හැම වෙලේම අපේ මතකයට එන්නේ ඉන්නවා කියන එක. ඒකින්ද නොඉන්න තැනට සැලසුම් හදන්නේ නැහැ. පින්වත්නි, ඔය මරණ ධර්මතාවය මෙනෙහි කිරීමේ තියෙන වටිනාකම තමයි ඒකත් එක්ක ත්‍රිලක්ෂණයම මතුවෙන එක. ඒ වගේම තියෙන තව ලොකු වටිනාකමක් තමයි මරණය පිළිබඳව සිහිය අපිට ඇතිවීමෙන් අපිට සංසාරික ජීවිතය පිළිබඳව ලොකු හැඟීමක් ජනිත කරගන්න පුළුවන්කම තියෙනවා. මරණය පිළිබඳව සිහිය ඇතිවීමෙන් සසර ජීවිතය පිළිබඳ ලොකු හැඟීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඊළඟ භවයයි මේ භවයයි සම්බන්ධ කරන සම්බන්ධතාවය තමයි මරණය. මේ භවය සහ ඊළඟ භවය අතර තියෙන ඒ භව දෙකේ සම්බන්ධතාවය තමයි මරණය කියලා කියන්නේ. එතකොට මරණය නිබඳව මතක් වෙන කෙනෙකුට සසර මතක් වෙනවා. සසර කොච්චර දීර්ඝද කියලා මතක් වෙනවා. සසර ජීවිතය පිළිබඳව සැලසුම් හදන්න එක හේතුවක් වෙනවා. සංසාර ජීවිතය මතක් වෙනවා නම් සංසාර ජීවිතයේ සැලසුම් හදන්න ඒක හේතුවක් වෙනවා මතක් වීම. නැත්තම් අපි ඔහෙ ඉන්නකොට ඇත්තටම මට මරණයෙන් පස්සේ මොනවා වෙයිද කියලා මතක් වෙන්නේ නැහැ. මරණය මතක් වෙනවා නම් ඒක මතක් වෙනවා. එහෙම මතක් වෙනකොට හොයන්න හිතෙනවා. නුවණ තියෙන මිනිහෙකුට හොයන්න හිතෙනවා. මේ ඉන්න මට සරණට ඉන්න මට පිහිටට ඉන්න සහෝදරයෝ ඥාතියෝ යාළුවෝ දෙමව්පියෝ මේ කිසිම කෙනෙකුට මට පිහිට වෙන්න සරණ වෙන්න පුළුවන්කම නැහැ මගේ මරණ මොහොතේදී සහ මරණයෙන් පස්සේ. ඒ කට්ටියට මාව බේරන්න පුළුවන්කම නැහැ. කොච්චර කෑ ගැහුවත් කොච්චර විලාප තිබ්බත් ඒ කිසි කෙනෙකුට මට ඊළඟට ලැබෙන්න තියෙන විපාකයට කිසිම විදිහකින් බලපෑමක් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ කට්ටියට මාව බේරගන්න බෑ. එහෙනම් මගේ විමුක්තිය ඇති කර ගැනීම මටයි තියෙන්නේ කියන එක දැනෙනවා හොඳට මරණය ගැන මෙනෙහි කරන කෙනෙකුට. ඒකින්ද අපි ඉහළ මානසිකත්වයක් ඇති කර ගැනීමේ මේ අර කියන අනුලෝම ශාන්තිය කියන තැනට යන්න ලොකු හේතුවක් වෙනවා. පින්නොත් භාවනා කරන අය අතර වැඩිපුර දෙනෙකුට ඉහළ සමාධියක් ඇති වුණේ හොඳින් මරණානුස්සතිය වඩන වෙලාවෙත් තමයි. වැඩි දෙනෙකුට මේ සමාධියක් ඇති වෙන්න හේතු වෙලා තියෙන කියලා මට පොඩි අත්දැකීමක් තියෙනවා. ඒ වගේ අය ආශ්‍රය කරලා තියෙන හින්දා එයාට අපි කමටහන් ලබා දෙනකොට වැඩි දෙනෙක් හරියට මරණානුස්සතිය වඩන කෙනෙකුට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ඒකට ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඔන්නේ මරණ සතිය නිවැරදි ආකාරයට වැඩිම. ඒ හින්දා මේක අපිට හොඳ අවස්ථාවක්. මොකද හොඳට දැනෙන දෙයක් අනිත් දේවල් වලට වැඩිය හොඳට දැනෙනවා. මොකද මරණය කියන එක අපි අනුන්ගේ මරණයේදී අත්දැකලා තියෙනවා. මේ සිද්ධ වෙන අසාධාරණ පංච උපාදානස්කන්ධයේ තියෙන මේ අසාධාරණ අපි අත්දැකලා තියෙනවා. සමහර වෙලාවට මේ මොහොතේ නොමැරිය යුතු අය ස්වභාවිකවම මැරෙන හැටි දැක්කහම ලොකු කලකිරීම ඇති වෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. එක්තරා පුංචි දියණියක් තමන්ගේ මව්ගේ මරණ මංචකය නෙවෙයි මරණ ඒ කියන්නේ මృత දේහය දිහා බල බල එතනින් තියන්න කියනවා. අම්මට අම්මා ළඟට යන්න ඕන කියලා අම්මා ඇයි අත නිදියන් ඉන්නේ කියලා අහනවා. අම්මා ළඟින් මාව නිදි කරන්න කියනවා.
ඉතින් මේ වගේ බොහෝ දේවල් මේ තමයි ස්වභාව ධර්මය මේ පංච උපාදානස්කන්ධයේ ගතිය. ඉතින් ඒවා ඔක්කොම අපි දැනි ඒවා මෙනෙහි කර ජීවත්වීම සිද්ධ කරන්න ඕන. එහෙම ජීවත් වෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය නිවැරදි ඉලක්කයකට වෙනස් කරගන්න. හැම පැත්තකින්ම වෙනස් කරගන්න පුළුවන් මේ මරණ ධර්මතාවය ගැන හරියට මෙනෙහි කරන කෙනෙකුට තමන්ගේ ජීවිතය හැම පැත්තකින්ම වෙනස් කරගන්න පුළුවන්. මේ කලකිරීම සහගත තත්ත්වය තමන්ට සහ අනුන්ට යෙදීමෙන් ප්‍රබලව ඔය කියන අනුලෝම ශාන්තිය කියන එකට නම් එන්නම පුළුවන්කම තියෙනවා. ඒකත් එක්ක ඇතිවෙන ඒ චිත්ත ඒකාග්‍රතාවය තමන්ට නාම රූප පරිච්ඡේද ඥානයන් උපදවා ගන්න වගේම පටිච්චසමුපාදය පිළිබඳව මෙනෙහි කරගන්න තමන් තුළින් පටිච්චසමුපාදය අත්දැක ගන්න ඒ වගේම ඕබාසෝ පීති පස්සද්ධිය ආදී ඒ මාර්ග සිතට අවශ්‍ය වෙන මූලික වැඩපිළිවෙළවල් තුළ හිරවෙන්නේ නැතුව ඒවා දැනගෙන ඒවාගින් නිසි ප්‍රයෝජනය ගන්න මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන ඒ පිරිසිදු බව ඇති කරගන්න උපක්ලේශයන් ඇති කරගන්න නැතුව ඒවා තුළ හැකියාව තියෙන ඒ වගේ ඉහළ තැනකට යන්න. ඒ වගේම පංච උපාදානස්කන්ධයෙහි ඇතිවීම නැතිවීම අත්දකින්න පුළුවන් තත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට විදර්ශනා ඥාන උපදවා ගන්නට හැකියාව තියෙනවා තමන්ට. උද්‍යව්‍ය ඥානය තුළින් ඒ විදර්ශනා ඥාන උපදීමත් එක්ක ඒ විදර්ශනා ඥානත් එක්ක යන්නේ පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් මූලික කරගෙනයි මේ විදර්ශනා ඥාන උපදින්නේ. ඒ අනිත් පැත්තෙන් එන හයිය තමයි ශක්තිය තමයි නැත්තම් පදනම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ. ඒ ලක්ෂණත්‍රය තුලින් තමයි අපිට මේ විදර්ශනා ඥාන උපදින්නේ. එතකොට අවසානයේදී ඔය තුනෙන් එකක්මයි මාර්ග සිතට ගෝචර වෙන්නෙත් අපිට ඔය තුනෙන් එකක් එක්කෝ අනිත්‍ය එක්කෝ දුක්ඛ එක්කෝ අනාත්ම කියන තුන එකක් තමයි මාර්ග සිතට ගෝචර වෙන්නේ. ඉතින් එහෙම අපි දැනගත යුතුම තේරුම් ගත යුතුම හැඟෙන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ හඳුනා ගන්න ඕන අපේ හිත ප්‍රබලව පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ. ඉතින් මේ භාවනා කමඨහන් 40ම තුලින් උපදවෙන්නෙත් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය. නිවන් දකින්නම හේතු වෙන අපිව නිකලස් කරන්නම හේතු වෙන වැඩපිළිවෙලක් තමයි මහා චත්තාලීසාය භාවනාකාර ටික කියලා කියන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ ගෞරවනීය වැළඳ ගැනීමක් තියෙන්න ඕනේ මේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක්කා හා සමානව තමන්ට මේ ධර්මය ඇහෙනකොට ධර්මය තේරෙනකොට ධර්මය උරුම වෙලා තියෙනවා කියලා දැනනකොට ඒ වගේ ප්‍රබල හැඟීමක් ඇති වෙන්න ඕන. අති ප්‍රබල හැඟීමක් ඇති වෙන්න ඕනේ. ජීවිතය ඉතාමත්ම නිරවුල්ව ජීවත් කරවන්න පුළුවන් හැකියාවක් අපිට තියෙන්න ඕනේ. ඒකට අපි හොඳ මෙහෙයුමක් සිද්ධ කරන්න ඕනේ. නිකන් හිටියට නම් මේක වෙන්නේ නැහැ. ටික හරි කරන්න පටන් ගන්නකොටයි මොකක්ද කියන්න තියෙන්නේ තල අස්වැන්නක් ඕන නම් තල වපුරන්න ඕනේ. නැත්තම් නිකන් නම් තල අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. වී අස්වැන්නක් ඕන නම් වී වපුරන්න ඕනේ. ඒ වගේ අපිට නිවැරදි සිතුවිලි ඕනේ නම් ඒවා වපුරන්න ඕනේ. ඒවා පටන් ගන්න ඕනේ මෙනෙහි කරන්න. පටන් ගන්න කෙනෙකුට ක්‍රමානුකූලව ඒ නිවැරදි සිතුවිලි තමන්ගේ තුළ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව පංච උපාදානස්කන්ධයෙන් හිත ඉවත් වෙන බව දැනේවි. ඒක බලහත්කාරයෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හින්දා තමන්ගේ සහ අනුන්ගේ මරණ හොඳින් මෙනෙහි කරලා පංච උපාදානස්කන්ධය පිළිබඳව විශාල කලකිරීම ස්වභාවයක් ඇති කරගන්න. එහෙම වුණොත් තමන්ට පුළුවන්කම තියෙනවා මේ ජීවිතයේ ඊටාම සාර්ථක තැනකට ගන්න. ඒ වගේම ඊටාම යහපත් තැනකට ගන්න. ඉතින් මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න ලොකු හේතුවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට අපි නිවැරදිව මේ භාවනා ක්‍රමයන් පාවිච්චි කරොත්. ඒකින්ද අර හැමදාම මතක් කරනවා දවසකට පැයක කාලයක් වෙන් කරගන්න කියලා රාත්‍රියේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අය හෙට උදේ හෝ එදාම රාත්‍රියේ හෝ අද දවසට සාකච්ඡා කරන දේ කොයි විදිහකින් හරි මෙනෙහි කිරීමක් කරන්න පරයන්කයක ඉඳගෙන කරන්න.
එතකොට තේරෙයි මේ මරණ ධම්මතෝ කියලා කියන මේ කාරණාව අනිත් හැම එකටම වැඩිය ප්‍රකටව තමන්ට විශාල කලකිරීමක් පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පිළිබඳව අති විශාල කලකිරීමක් ඇති කරවන වගේම හැමෝටම පහසුවෙන්ම සිද්ධ කරන්න පුළුවන් භාවනා කමටහනක් තමයි මරණය ගැන මෙනෙහි කිරීම. ඉතිං නැවත මේ දේ ගැන හිතන්ඩ මේ කියන දේ ගැන මෙනෙහි කරන්න මේ ජීවිතය සාර්ථක කරගන්න වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්ඩ කටයුතු කරන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගණ්ඩ හැම නිමේශයකම තමන්ගේ පැත්තෙන් ලොකු උදව්වක් වෙනවා අනිත් හැමදේටම වැඩිය මෙන්න මේ මරණය ගැන මෙනෙහි කිරීම. මරණය ගැන මෙනෙහි කිරීම ලොකු උදව්වක් වෙනවා. අති විශාල උපකාරයක් වෙනවා. මොකද මරණය නැවත මතක් කරන්නේ මරණය මතක්වීම පින්වත්නේ විශාල හේතුවක් වෙනවා සසර මතක්වෙන්ඩ. එහා පැත්තේ භවය ඊළඟ භවය මතක්වෙන්ඩ. ඒ භවයේ ක්‍රියාකාරකම් මතක්වෙන්ඩ. ඉතින් ඒකින්ද අත්දැකල බලන්ඩ කියලමං යෝජනා කරනවා. නිකං ඉන්ඩ එපා කිව්වට පිළිගණ්ඩ එපා තමන්ම කරලා බලන්ඩ මරණය ගැන මෙනෙහි කරන්න කිසිම කෙනෙකුට බැරිකමක් නෑ. ඒකින්ද තත්ත්වාකාරයෙන් මෙනෙහි කරලා අවශ්‍ය කරන හැඟීම් උපදවාගෙන මේ ජීවිතය සාර්ථක කරගණ්ඩ තමන් තුළින් අත්දැකලා නිකෙලෙස් තත්ත්වයන් වලට පත්වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන බලාපොරොත්තු වෙන ආකාරයට සියලු දුක් ගෙවන්කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසය හේතු වේවා කියලා අපි හැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරන අයට ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිතයට ධර්මය එකතු කරගන්නට අවකාශ ලැබෙන්නේ පින්වන්ත කල්යාණ මිත්‍ර දායකත්වයන් ලබා දෙන ඒ පින්වන්ත අයගේ බැතිබර අනුග්‍රහය හේතුවෙන්. ඉතින් ඒ අය ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්නේ අපි නිවැරදි වෙන වාරයක් ගානේ බණ අහලා එක බණපදයකින් හෝ තමන් නිවැරදි වෙන වාරයක් ගානේ තමන්ට අනාගත බොහෝ දුක් නැති වෙනවා. ඉතින් ඒ දුක් නැති වෙනකොට ඒ දුක් නැති වෙන්න හේතු වෙච්ච අයට බොහෝ පින් රැස් වෙනවා. නමුත් ඔබ අප හැමදෙනාම තුළ ජනිතුනා සියලු පුණ්‍ය ශක්තියත් අපි අනුමෝදන් කරමු දායකත්වය ලැබපු අයට මේ පින් සියල්ල උතුම් ධර්මාවබෝධය සඳහාම හේතු වේවා. සසර වසන්නේ නම් සසර වසන තාක්කල් කිසියම්ම බාලයෙක්ගේ ඇසුරකට පත් නොවන්නට හේතු වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලැබෙන්නට හේතු වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ඒ දායකත්වය ලබා දුන්න කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්න පින්වන්ත අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ රද්දොළුගම ජාතික නිවාස සංකීර්ණයේ 2B101 ආර් ලිපිනේ පදිංචි සරත් පොත්මුල්ල මහතා කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේට වර්ෂයකට පෙර පරලෝ සැපත් හක්මන ඇවරියවත්තේ විසූ AW සෝමාවතී මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නටත් අගෝස්තු 15 වෙනි දිනට වසර 13කට පෙර පරලෝ සැපත් නිශාන් පොත්මුල්ල පුතුට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නටත් ජිනදාස පොත්මුල්ල පියාණන් MB සුගතපාල පියාණන් ලිලී දයාවති මෑණියන් ආනන්ද පොත්මුල්ල සොහයුරු නන්දිනී ශ්‍රියාලතා සොයුරු ඇතුළු දෙපාර්ශ්වයෙන් මේ පරලෝ යන්නට යෙදුන සංසාරගත සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නටත් සුජීවත්ව වාසය කරන දූ දරුවන් ඇතුළු ධර්ම ශ්‍රවණය කරන සැමට ආශිර්වාද කරන්නටත් දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට වගේම සියලුම ලක්වැසි හා ලෝවාසීන්ට නිරෝගී සුවය ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරන්නට කියන උතුම් ප්‍රාර්ථනා ඇතුව තමයි සරත් පොත්මුල්ල මහතා අද දවසේ මේ ධර්ම දේශනා දායකත්වය දරන්නේ. එතුමා බලාපොරොත්තු වුණ ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. මේ පරලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම